පිළිසඳර ආරම්භ කරමු. අද අප සමග සාකච්ඡාවට සහභාගී වන්නේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා. ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන්. අපි මේ පත්තරයක සටහනකින්ම පටන් ගමු. ජන බලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීතුමිය ආචාර්ය හරිනි අමරසූරිය කළ ප්‍රකාශයක් අද මේ මවබිම පත්තරේ දැක්වෙනවා. ආණ්ඩුව අර්බුද මවනවා දැයි සැකයි කියලා තවදුරටත් කියනවා. මෙතනදී මේ නොදන්නා කම එම නැත්නම් නොහැකියාවද මෙතන තියෙන ප්‍රශ්න. හිතාමතා ප්‍රශ්න රටේ ඇති කරන්නම ආණ්ඩුවම කටයුතු කරනවාද කියලා වෙලාවට සැකත් ඇති වෙනවා කියලා. මේක එතුමියගේ පෞද්ගලික මතයක්ද නැත්නම් ජන බලවේගයත් එහෙමම හිතනවාද? මට හිතෙන්නේ ජන බලවේගයේ පමණක් නෙවෙයි, ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය මිනිස්සුත් හිතනවා මේ තරම් දේවල් ආණ්ඩුවක් විසින් අනාගත යුතුද කියලා. මොකද සාමාන්‍ය කෙනෙකුට වඩා ආණ්ඩුවකට දේවල් පුරෝකථනය කරන්න උවමනා තරම් මාධ්‍ය තියෙනවා. උදාහරණයක් හැටියට ඕන්ට තියෙනවා සියලු දත්තතොරතුරු තියෙනවා. ඒ වගේම ලෝකයේ පිළිබඳව සාමාන්‍ය සමාජ නිරාවරණය නොවන තොරතුරු වලට වාර්තා වෙනවා. රජයක් පිළිබඳව සමස්ත අදහස තිබෙන්නේ ආණ්ඩුවට රාජ්‍යාන්ත්‍රණය පිළිබඳව. ඉතින් එහෙම තිබෙද්දී මේ හෙට නෙවෙයි තව පැයකින් දෙකකින් වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව කිසිදු අදහසක් නැතුව, කිසිදු පුරෝකථනයක් නැතුව ගන්න සමහර තීන්දුව විසින් මේ අර්බුද ජනිත වෙන එක කාටත් පේනවා. ඉතින් එතකොට තමයි හිතෙන්නේ නිකන් අර අඩු ගානේ Tamanට මේ ටිකක් ගව්වක් දෙකක් දුර නෙවෙයි, තමගේ නහයට එහායින් තියෙන ප්‍රශ්නවත් තේරුම් ගන්න බැරි තරමටම මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. අන්න එතකොට තමයි කෙනෙකුට කල්පනා වෙන්න පුළුවන් මේවා නිකන් ඇත්තටම තියෙන ඒවාද නැත්නම් ඔවුන්ගේ නොහැකියාව නිසා අවුල් කරගන්නේවද, සමහර ඒවා හිතාමතා කරන දේවල්ද. ඔන්න ඔය පැකේජ් එක තමයි මිනිසුන්ට තේරෙන්නේ දැන් මේ මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ කියන එක. එතකොට කෙනෙක් කොහොම හිතන්න පුළුවන්. හොඳ එහෙම අපි හිතමුකෝ දැන් එහෙම නිර්මාණය කරගන්නවා නම් ප්‍රශ්න හදනවා නම් හදලා මොකක්ද ආණ්ඩුවට ඇති ප්‍රයෝජනය? ඒකනේ අපිට තියෙන ප්‍රශ්න. ප්‍රගති ආණ්ඩුවේම තමයි ඒක නම් අහන්න ඕනේ. ඔබ දන්නේ නෑ හරි. නෑ සමහර විට මෙහෙම හිතෙන හැටි කියන්නකො. සමහර ඔය දේශපාලනයේ එක ආණ්ඩු පාවිච්චි කරන උපක්‍රම කියලා අපි අහලා කියවලා එහෙම තියෙනවා. ප්‍රධාන ප්‍රශ්නයක් යට ගහ ගන්න සුළු ප්‍රශ්නයක් ගේනවා. හරිද? ඒ කියන්නේ එතකොට ජනතාව ඒ සුළු ප්‍රශ්නය පස්සේ සාකච්ඡා කරගෙන ඉන්නවා. අන්තිමට ප්‍රධාන ප්‍රශ්නය අමතකයි එක්ක නැත්නම් ඒක සාමාන්‍යකරණය වෙනවා. ඉතින් එහෙම දේවල් වෙන්නත් පුළුවන්. හරිද? සමහර ගැටුම් ගත්තොත් මම කියන්නේ දැන් උදාහරණයක් හැටියට සමහර මැති ඇමතිවරුත් එක්ක එන ප්‍රශ්න ජනතාවට ඕන තරම් තමන්ගේ ජීවිතය විඳව ගන්න ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. පීඩාවටපත් වෙන්න ඕන්ට මොනවද අඩු? හැමදේම තියෙනවා පීඩාවටපත් වෙන්න. එහෙම තියෙද්දී නිකම් මේ ඇමති මණ්ඩලයේ තියෙන අර්බුද, රාජ්‍ය ඇමතිවරු එකිනෙකා ටෙලිෆෝන් එකෙන් කතා කරගන්න දේවල් වගේ දේවලුත් නිකන් අර නිකන් එළියට එනකොට තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. ඉතින් මට හිතෙන්නේ ඇත්තටම ජනතාවට ඕන තරම් ප්‍රශ්න තියෙනවා. ආණ්ඩුව අලුතෙන් ප්‍රශ්න නිකන් මේ ප්‍රශ්න අමතක කරන්න කියලා මුකුත් නොකරන්න ඕනේ. ආණ්ඩුව කරන හැම දෙයකින්ම දැන් ප්‍රශ්න එන තත්වයකට පත් වෙලා තියෙන්නේ. හරි. මම යතර මෙහෙම කිව්වොත් දැන් මේ ආණ්ඩුවට බරපතලම අභියෝගය තියෙන්නේ විපක්ෂීන් ඔබෙන් නෙමෙයි. අභ්‍යන්තරයේමයි ප්‍රශ්නේ තියෙන්නේ. අභියෝගය තියෙන්නේ. කිව්වොත් ඔබ මොකද කියන්නේ? ඒක ඉතින් ඒගොල්ලෝ ආණ්ඩුව පිහිටවා ගත්ත හැටිම අර්බුදකාරී. ඒ කියන්නේ ඒ බලය එනකොටම, ඒ බලය ගොඩ ගහ ගන්නකොටම අර්බුදයේ දෝතේ දරාගෙනම තමයි මේ බලය ගොඩ ගහගත්තේ. මම කියන උදාහරණයක් හැටියට ඔවුන් පදනම් වෙන්නෙම බලය ලබා ගැනීමට ජාතික ආරක්ෂාවනේ. ඒ ජාතික ආරක්ෂාව කියන එක පහුගිය ආණ්ඩුව මේ රටේ රටක් හැටියට සමස්ත ආරක්ෂාවත් නැති කළා. ඒ වගේම සිංහල බෞද්ධ ජනතාවට තමන්ගේ පැවැත්ම පිළිබඳව බරපතල අනතුරක් හැදුවා. මේ ආදී දේවල් තමයි ආණ්ඩුව මැතිවරණ වේදිකාවේදී පාවිච්චි කරගත්තේ. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වුණානේ කාරණා දෙකක්. එකක් තමයි ශාපික සිදුවීම, ඊළඟ තමයි පාස්කු ප්‍රහාරය. එතකොට දැන් මේ දෙක සම්බන්ධයෙන්ම ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග දිහා බැලුවට පස්සේදී ඔවුන් අර බලයට ගෙනාපු දෙයම තමයි ඔවුන්ට අර්බුදයක් බවට පත් වෙලා තියෙන්නේ. හරිද? නැත්තම් දැන් අපි හිතන්න ආණ්ඩුව මහා ආර්ථික සැලැස්මක් නැත්නම් රට සංවර්ධනය කරන ඉදිරිගාමී සැලැස්මක් සහිතව බලය ගත්තා කියලා අපිට දැනුන්නේ නැහනේ.
එහෙම උනේම නැහැ. සමහර ප්‍රශ්න අහනකොට ඔබට තේින්නේ නැති 2019 ජනාධිපතිතුමා කිට්ටුව කොහොමද මෙන්නට ණය ගෙවන්නේ? එහෙම නැත්නම් කොහොමද මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නේ කියන එක අහනකොටත් ඔවුන්ට ඒකට දෙන්න හරියම පිළිතුරක් තිබුණේ නැහැ. දැන් ඔවුන් බලයට ගෙනාවු දේම ඔවුන්ට අර්බුදයක් වෙලා තියෙනකොටත් ඒ වගේම දැන් රටේ තිබුණු මූලික ප්‍රශ්නය මේ තියෙන ආර්ථික ප්‍රශ්නය පිළිබඳව ඔවුන්ට කිසිදු දැක්මක් නොතිබීමත් විසින් මේ අර්බුද ජනිත කරලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඔය විවිධ පාර්ශවයන් එක එක නිකන් ඊටාම මේ සුළු කාරණා මත එකතු කරගෙන ඒකමිතියකින් තොරව ඒකමිතිය තිබුණේම බලය ලබා ගැනීම සඳහා එහෙම යනකොට ඔය වගේ ප්‍රශ්න ඕන තරම් එන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඔය මම කියවේ උපදින්නෙම අර්බුදය අතේ තියාගෙන. ඒක ඒ ප්‍රකාශය ඇතුලේ ගම්ම්‍ය වෙන කාරණාවක් තියෙනවා. ඒ කාලවකවානුවේ වෙච්ච සිදුවීම් ඒ අනුව දැන් ඔබේ අදහස් දැක්වීම අනුව තවදුරටත් කියන්න උත්සාහ කරන්නේ මේ අය විසින්ම හදපුවා කියන එක තමයි ඔබ කියන්න උත්සාහ කරන්නේ. මොකද ඒක ජනප්‍රිය කතාවක්නේ. ඔබත් ඒකමද මේ කියන්නේ? හදපුවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඇයි එහෙමනම් ඔබ කියන්නේ ඒ වකවානුවේ තිබූ තත්වය මේ ආණ්ඩු බලයට පත් වෙන හේතු වුණා? ඒ කියන්නේ හරි තත්වය හේතු වුණා. ඇයි ඒ තත්වය හේතු වෙන්නේ? හරි ජනතාව එතකොට කියනවා රයිට් මෙහෙම දේවල් වෙලා තියෙනවා. මේ පිළිබඳව පරීක්ෂණ කරලා මේ පිළිබඳව කටයුතු අයට චූදිතයන්ට දඬුවම් කරන්න මෙවැනි සිදුවීම් යලිත් වතාවක් ඇති නොවන්නට. එමනේ ජනතාව බලයක් දෙන්නේ ඒකරනේ. හරිද? නැත්නම් ඉතින් මේ සිදුවීම් මෙතන ඉවරයිනේ. සිදුවීම් දෙකක් වුණා ඉවරයි. හැබැයි ජනතාව බලයක් දෙන්නේ සිදුවීම් දෙක ඉවර වුණා අතපිහිදා ගන්න නෙමෙයි. ඒ පිළිබඳව හොයා බලලා ඒ පිළිබඳ කවුද පිටිපස්ස සිටියේ මහමොලකරුවන් කවුද උදව් කරේ කවුද ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණාද ඒ පිළිබඳව හොයලා බලන්න. මම කියන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පාස්කු ප්‍රහාරයේ ඔබ දන්නවා එක මහාධිකරණ තීන්දුවක් හම්බ වුණා. ආරක්ෂක ලේකම්වරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා නිදොස් කොට නිදහස් වුණා. මේක හරි වැදගත්. මම හිතනවා සමහර මාධ්‍ය වාර්තා පළ කරනකොට දැන් රෝහිත අබේගුණවර්ධනට තිබුණු අර අයථා මුදල් උපයා ගැනීම පිළිබඳව නඩුව අල්ලස් කොමිසමෙන් දාපු එක ඔහු නිදහස් වුණානේ. මම දැක සමහර මාධ්‍ය වාර්තා කරන නිදොස් කොට නිදහස් නෑ නිදොස් කොට නිදහස් නෙවෙයි නිදහස්. ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොසෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධ නඩුව නිදහස් නිදොස් කොට නිදහස් නෙවෙයි. බැසිල් රාජපක්ෂගේ මට මතක දිවි නැගුම වගේ ඔය වන්නරු කීපා නිදහස් වුණානේ. ඒවා නිදහස්. ඒතර නිදහස් වෙන්නේ නඩු ක්‍රියාවලියක් ගිහිල්ලා දෙපැත්තේ කරුණු විමසලා බලලා අධිකරණ ලබා දෙන තීන්දුවකින් නෙවෙයි. ඒවත් තියෙන තාක්ෂණික කරුණු මත නීතිපතිවරයා ගිහිල්ලා කියනවා රයිට් අපි නඩුව පවත්වගෙන ඕමනාවක් නැහැ. අල්ලස් කොම්සම කියනවා මේක මෙන්න මේ ප්‍රශ්නයක් අපිට ඕනේ නැහැ ඉස්සරහට යන්න. ඒවා අධිකරණය කරනවා නිදහස් කරනවා. මේක එහෙම නෙවෙයි. නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. හරිද? නිදොස් කොට. ඒතකොට ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? රජය නියෝජනය කර දැන් මේ අධිකරණයේ ස්වාධීනයි කිව්වට නීතිපති දෙපාර්තමේන්තුව කියන දෙපාර්තමේන්තුව තියෙන්නේ කොහෙද? ඒක නිකන් ඔය අයාලේ තියෙන එකක් නෙමෙයිනේ. නීතිපති දෙපාර්තමේන්තුවට මුදල් වෙන් කරනවා රජය. ඒක අමාත්‍යාංශයක් යට තියෙන ආයතනයක්. හරිද? ඒ නීතිපති දෙපාර්තමේන්තුව විසින් හරියට චෝදනා ගොනු කරේ නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා. හරි එතකොට දැන් අර මේක ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා තොරතුරු එහෙම හුවමාරු වෙච්ච අය ක්‍රියාමාර්ග නොගත්තා නම් ඉතින් ඒකේ ප්‍රශ්න තියෙන කාටද? එයා නිදහස් වෙලා තියෙනවනේ. එතකොට නිකන් ඒක මේ කලින් හිටපු නීතිපතිවරයා දප්පුල් දිලිවේලා තමයි මේ වැඩේ කරේ කියලා අතපිහිදා ගන්න බෑ. දැන් මේ ආණ්ඩුවේ ස්වභාවයම ඕක තමයි. කිසිම දෙයක් ඒගොල්ලෝ බාරගන්නේ නැහැ. සියල්ලම නේද? අවුරුදු සමහර ඒවා අවුරුදු 50 60 දක්වාම ඒගොල්ලෝ තමයි වරද. ඉතින් ආණ්ඩුවක් කරන්නේ ඕක නෙවෙයි. ජනතාව මේගොල්ලන්ට බලයක් දුන්නේ. විධායක බලය දුන්නා. ඕන නීතියක් අලුතෙන් හදන්න, තියෙන නීති වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 3/2 බලයක් දුන්නා. ඒතකොට පාර්ලිමේන්තුවේ 3/2 කියලා කියන්නේ නීති හදන නීති වෙනස් කරන ඕමන තරම් බලයක් තියෙනවා. එහෙම තිබිලත් දැන් මේ කිසි සිදුවීමකට මම කියපු අර සිදුවීම් දෙකට විශේෂයෙන්ම ගත්තොත් මොකක්වත් වෙලා නැහැ. ෂාෆිට මොකද වෙලා තියෙන්නේ? දැන් ෂාෆිකෝ ෂාෆි හරි දැන් සේවයේ පිටවන්නත් හිඟවටුප් ගෙවන්නත් ඒ විතර නෙමෙයි මම හිතන්නේ නඩු විභාගන මාර්තු මාස විතර වන්දි ගෙවනත් ඒ වගේ යන විදිහට මේ මම දැක්ක නිකන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා එළියට ඇවිල්ලා ඔවුන්ගේ නීතිඥයන් කියනවා වන්දි ගැන කතාවකුත් කොහෙද කොට මේ තොරතුරු හම්බෙච්ච එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන උට මොකද වෙලා තියෙන්නේ? ඔහු රාජ්‍ය සාක්කාරයෙක් සහ ඌට ප්‍රොමෝෂන් දීලා තියෙනවා. ඒක කවුද මේක වැඩිකාරෝ? කවුද මේක තොරතුරු ලැබී තිබියදී මේ වළක්වා නොගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාටද චෝදනා එල්ල වෙන්නේ? ඒවනේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට කෝ මහමලකාරයෝ. දැන් මේක මොකක් හරි මේ ගැන දල හරි අවබෝධයක් තියෙන හැමෝම හිතනවා
මේ කණ්ඩායමට පමණක් මේක කරන්න බෑ. මේක පිටිපස්සේ අනිවාර්ය වශයෙන්ම තව කණ්ඩායමක් ඉන්න ඕනේ කියලා. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්, අත්‍රස් විමර්ශන ඒකකයෙන්, බුද්ධ්‍යංශයෙන් මේ ගැන පරීක්ෂණ වලට දායක වෙච්ච සියලු දෙනාගේ කියන පොදු කතාව තමයි මේ පිටිපස්සේ මහමුලකාරයෙක් නැත්තම් තුන්වෙනි පාර්ශවයක් ඉන්නට ඕනේ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක. ඉතින් අපිට ඒක කරන්න බෑනේ. ඒකට තමයි රාජ්‍යාන්ත්‍රණයක් තියෙන්නේ. ඉතින් ඒක නොකරනකොට මේ ප්‍රශ්නේ තියෙන ජනතාවගේ සැකේ සාධාරණයි. හොඳයි අපි අහපු කාරණාවටත් එහා දුර ගියා. කෙසේ වෙතත් ඊළඟට මම අහන කාරණාව මේක. දැන් මේ ආණ්ඩුව එන්නේ මේ ජනාධිපතිවරයා පත් වෙන්නේ ලොකු බලයක් අරගෙන ජනතාවගේ කැමැත්තෙන් බහුතරයකගේ කැමැත්තෙන්. එතකොට මේ වගේ රටක් දැන් මේ පවත්න අපේ රට ඉදිරියට කරගෙන යන්න 3/2ක වගේ බහුතර බලයක් අවශ්‍ය වෙන රටක්ද කියන එක. එහෙම නැත්නම් ඒ බලය නැතුව මේ රට කරන්න බැරිද? අපි දැක්කා ඒ බලය ගොඩනගා ගන්න මේ ආණ්ඩුව ලොකු උත්සාහයක් ගන්න ආකාරය. ඔබ මොකද හිතන්නේ? ඒක අවශ්‍ය සාධකයක්ද බලය පවත්වා ගන්න? නෑ, ඇත්තටම රටක් කරන්න 3/2 බලයක් ඕනේ නෑ. අපේ රටේ 3/2ක් අරගෙන හදපු ආණ්ඩු තිබුණානේ. 2010 15 ආණ්ඩු මෑත කාලේ 3/2ක් තිබුණා. දැන් ආණ්ඩුවට 3/2ක් තියෙනවා. 3/2කට වැඩියෙන් තියෙනවා. ඒත් 3/2 ඕන කරන්නේ ඇයි? දැන් මෙයාලා හැදුවා මතයක් ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණය ආසන්නයේදී මේ රට සංවර්ධනය කරන්න, ආර්ථික ප්‍රගතියක් අත්පත් කරගන්න, ජනතාවගේ ජීවිත සරු කරන්න 3/2 බලයක් ඕන කියලා. හරිද? නිකන් මේ බලාගාර හදන ඒවට, හයිවේ හදන ඒවට ජනතාවට කියන්නේ එහෙම තමයි. දැන් 3/2 ඕන. ඇත්තට මේ 3/2 කියන එක ඇවිල්ලා ව්‍යවස්ථාවත් එක්ක ගහලා තියෙන එකක් නේ. ඇත්තටම 3/2 සහ ජනමාචාරණය කියන දේවල් ඕනේ ව්‍යවස්ථාව. නැත්නම් සාමාන්‍ය පාර්ලිමේන්තුවේ බොහෝ 50 සම්මත කරගන්න සරල බහුතරයේ ප්‍රමාණවත්. ඒ 50 වලත් තියෙන ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සම්මත කරගන්න තමයි 3/2 ඕන. සාමාන්‍යයෙන් ආණ්ඩුවකට වැඩක් කරගන්න සරල බහුතරයක් ඇති. හරිද? මොකද දන්නවද? අපේ රටේ සරල බහුතරයේ තිබුණු ආණ්ඩුව හරි 3/2 තිබුණු ආණ්ඩුව අතර බරපතල වෙනසක් වෙලත් නැහැ. අපේ 3/2 ආණ්ඩුවලදී රට මාර සංවර්ධනයක් වුණා. අය 105ක 106ක් තියාගෙන අටව ගත්ත ආණ්ඩුව යනකොට තමයි රට පල්ලෙහාට ගියේ කියලා එහෙම එකක් නැහැනේ. හැමදාම ණය අරන් තිනවා, ණය පොලිවාරි ගොඩ ගැහිලා තියෙනවා, රටේ ආර්ථිකය වැටලා තියෙනවා. ඒ නිසා මේ 3/2කට අදාළ කරගෙනම නෑ. 3/2 ඕනකම තියෙන්නේ Tamanට ව්‍යවස්ථාවෙන් නැති බලයක් එකතු කරගන්න. හරිද? Tamanට විධායක ජනාධිපති බලය තිබුණ එක මදි, තව එකතු කරගන්න ඕන. කොමිෂන් සභාව හරියන්නේ නැහැ. කොමිෂන් සභාව අහෝසි කරලා සියලු පත් කිරීම Tamanට ගන්න ඕන. ඒ වගේ දේවල් තමයි 3/2 ඕන කරලා තියෙන නිසා 3/2 අවශ්‍ය නැහැ. අපි කියන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරය තිබුණා කියලා තමයි වැදගත් දේ මේමයි. ඒ පාර්ලිමේන්තුවේ සරල බහුතරය වගේ ඊට වඩා වැදගත් දේ තමයි ජනතාවගේ විශ්වාසය. අන්න ඒකයි වැදගත් වෙන්නේ. මැතිවරණයකදී ලබා ගන්නා ජනතාවගේ බලය නැත්නම් විශ්වාසය වැඩි වර්ධනය කරගනිමින් අඛණ්ඩව පවත්වාගෙන යන එක තමයි ආණ්ඩුවක් කරගෙන යන තියෙන ප්‍රධානතම සාධකය. ජනතාව ආණ්ඩුවෙන් අයින් වුණාට පස්සේ මුකුත් කරන්න බෑ. දැන් වෙලා තියෙන්නේ ඒකයි. ජනතාවට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. හරි. ඒකම දැන් ඔබ පහුගියදා කරපු ප්‍රකාශයක් තිබුණා. මේ තත්ත්වය ඇති වෙන්නේ කොවිඩ් නිසා නෙමෙයි, මේ ආර්ථිකය පිළිබඳ කොවිඩ් නිසා නෙමෙයි, කොමිස් නිසා කියලා. මේ තුල මම මෙහෙම කියනවා, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයටම, රජයේ ඉහළ බලධාරීන් නිලධාරීන් හැමෝටම අගතියක් වෙන්නේ. රජයේ සේවය දිහා ඒ නිලධාරීන් බලධාරීන් සමස්තය දිහා මිනිස්සු බලන්නේ කොමිස් ගන්න අය, අල්ලස් ගන්න අය විදියට. සිද්ධීන් වලට සම්බන්ධ කීප දෙනෙක් ඉන්න පුළුවන්, මැති ඇමතිලා ඉන්න පුළුවන්, නිලධාරීන් බලධාරීන් ඉන්න පුළුවන්. මේක එච්චර හොඳ තත්ත්වයක්ද? දේශපාලනිකව නෙමෙයි මං අහන්නේ, රටක් විදියට ගත්තොත් එහෙම. කරන වැඩේ හරිය කියන එක නෙමෙයි කියන්නේ, කීප දෙනෙක් අතේ තියෙන දේ. හැබැයි සමස්තයට වඩා බලපෑම මං අහන්නේ. ප්‍රගීත්, ඔය රටේ ප්‍රශ්නය කොවිඩ් නෙවෙයි කොමිස් කියන එක මම නිර්මාණය කරපු එකක් නෙවෙයි. සාමාන්‍ය මේ දවස්වල සමාජ මාධ්‍යවල නිතර කතා බහ වෙන කතාවක්. ඒතර මම කියපු දේ ඒක එහෙම වාර්තා වුණා නම් ඒකෙන් අඩයි වාර්තා වෙලා තියෙන්නේ. මම කියන්නේ මේ පහළ අමාත්‍යාංශයක වැඩ කරන ලිපිකරුවෙක්, ග්‍රාමලධාරියෙක්, විදුහල්පතිවරයෙක්, පාරේ ඉන්න පොලිස් නිලධාරියෙක් ගන්න පගාව අල්ලස කොමිස්සක් ගැන නෙමෙයි. ඒ මිනිසුන්ගේ ජීවිතවලට එබිලා බැලුවොත් ඒ අය මොනවා හරි දෙයක් මේ වැඩිපුර දෙයක් ගන්න සමහර විට Tamanගේ දරුවෝ ජීවත් කිරීම නිසා වෙන්න පුළුවන්. උන්ට වැටුප් මදියුම් නිසා වෙන්න පුළුවන්. නැත්තම් ගෙවන්න තියෙන ණයක් නිසා වෙන්න පුළුවන්. හැබැයි අපේ රට විනාශ වෙලා තියෙන්නේ ඒ කොමිස් එක නිසා නෙමෙයි. උඩ මට්ටමේ දේශපාලනේ මම ඔක පැහැදිලිව කියලා තියෙනවා. දේශපාලන අධිකාරියේ උඩ මට්ටමේ සිදුවන දැවැන්ත දූෂණය, හොරකම, නාස්තිය නැත්තම් කෙටින් කිව්වොත් අපි කොමිස් කියලා කිව්වොත් එහෙම ඔන්න ඔතන තමයි
මේ රට මේ තරම් ප්‍රමාණයකට බංකොලොත් කළා තියෙන්නේ. අපි මොන ආර්ථික සැලසුම් ගෙනාවත් මොකද අපිට කාටවත් හොඳ ආර්ථික සැලසුම් හදන්න පුළුවන්. මොකද අපි ඔක්කොම ආර්ථික සැලසුම් හදන්නේ ඒ ශේෂ්ත්‍රවලින් විශේෂඥයන්ගේ උපදෙස් සහිතව. විදේශීය සහ දේශීය අත්දැකීම් සහිතව. ඒතකොට ඕක හොඳට කෙටුම්පත් කරන්න පුළුවන්. දැන් මම කියන්නේ කාට හරි ඕන නම් ඒ පිළිබඳව සැකයක් තියෙනවා නම් මේ ලයිට් කපපු නැති වෙලාව ගිහලා සෞභාග්‍ය දැක්ම බලන්න. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඔය ඕන ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කරගන්න නම් ඒකට ඒකාබද්ධ විය යුතු ඒකේ තියෙන මේ අතිශය වැදගත් උපාංගයක්. ඒ තමයි ඒ සැලැස්ම ක්‍රියාත්මක කරගන්න ඕන කරන දේශපාලන අධිකාරියේ ඉහළ මට්ටමේ දූෂණය නතර කිරීම සහ නාස්‍ය අවම කිරීම. මේ දෙක ඒකාබද්ධ වෙන්නේ නැතුව රටකට ඉස්සරහට යන්න බෑ. මම ඔබට උදාහරණයක් කිව්වොත් මට කියන්නකෝ ඇයි අපේ රට ආයෝජනය නැත්තේ කියලා. ආයෝජනය නැහැනේ. කීයද ඉන්නේ? ඩොලර් මිල 800යි. 800 කියලා කියන්නේ සාමාන්‍ය විදිහට රටක් තියෙනකොට එනවා. වියට්නාමේ ඩොලර් මිල 10000ක්. කොවිඩ් නිසා නෙවෙයි. කොවිඩ් කාලේ රටවලට ආයෝජන ගිහිල්ලා තියෙනවා. අපිට කොවිඩ් නැතුවත් ඇවිල්ලා නැහැ. කොවිඩ් තිබිලත් ඇවිල්ලා නැහැ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ කොවිඩ්වත් වෙන ප්‍රශ්නයක් නිසා නෙවෙයි ආයෝජනේ නැහැ. ආයෝජන නොයෙන්න තියෙන ප්‍රධානතම හේතුව ඔය සියලු වාර්තා වලින් ඔප්පු කරලා තියෙන දේ තමයි අපේ රටේ උඩ මට්ටමේ සිදුවන දූෂණය. ආයෝජකයා ඇවිල්ලා අමාත්‍යාංශ කියන ලිපිකරුවා හම්බෙන්නේ නැහනේ. ආයෝජකයා ඇවිල්ලා හම්බෙන්නේ කවුද? අමාත්‍යාංශයේ ඉහළම දේශපාලඥයෙක්. එක්කෝ ඍජුවම ඇමතිවරයා නැත්නම් ඇමතිවරයාගේ ලේකම්වරයෙක් නැද්ද? ඒ වගේ ඉහළ නිලධාරී. අනිත් එක තමයි ඔය අමාත්‍යාංශ ලේකම් කෙනෙකුට තනියෙන් හොරකම් කරන්න බෑ. ඔහු තනියම කරොත් එහෙම ඔහු තමන්ගේ කුට්ටිය තනියම ගත්තොත් ඒක හොරකමක්. ඒව අල්ලන්න පුළුවන්. නමුත් දේශපාලන අධිකාරියත් එක්ක එකඟතාවයෙන් ඒ අධිකාරියටත් කුට්ටිය යවලා ඔහුත් කොට්ටියක් ගන්නකොට ඒක අහු කරන්න අමාරුයි. ඕක නේ වැඩේ. අහු කරන්න අමාරුයි කියලා කියන අහු වෙන්නේ නැහැ. හරිද? ඒ වෙනකොට නීතියෙන් එහෙම මෙහෙම පැනලා යනවා. ටෙන්ඩර් එකේ මගඩිය කරනවා. සමහර ඒවා ටෙන්ඩර් නැතුව අන්සොලිසිටඩ් ප්‍රොපෝසල්ස් හැටියට යනවා. හරිද? ඔය දැන් සමහර එළිදරව් වීම අනුව පේනවනේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය ඇසමේන්තු වලින් ඒ සමාගම් ලාභයක් තියාගෙන කරන්න පුළුවන් දෙයට වඩා කෝටි 15000 16000 ගණන් දක්වා වැඩි වෙන්නේ ඔන්නතර තමයි මේකේ බරපතල දූෂණය තියෙන්නේ. ඉතින් මේ දූෂණය නොවන්නට මට කියන්නකෝ රටක් ඩොලර් මිලියන 7000ක් ණය පොලි වාරික ගෙවනකොට ඩොලර් මිලියන 7000ක් ඒකෙන් කරපු දේවල් තියෙන්නේ බෑ. හරි සාමාන්‍ය ප්‍රශ්න ජනතාවට තියෙන්නේ. ඩොලර් මිලියන 7000ක් ඒ කියන්නේ හම්බන්තොට වරාය හදන්න ගත්ත ණය වගේ 7 ගුණයක් රටක් අවුරුද්දකට ණය පොලි වාරිකය ගෙවනවා නම් ඒ වයින් කරපු දේවල් තියෙන්න ඕන. ඒ වත්කම් අපට ආදායම් උත්පාදනය කරන්න ඕන. එහෙම නොවෙනකොට තේරෙනවා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මට කියන්නකෝ එතන දූෂණය නොවේයි නම් වෙන මොකද හේතුව? හරිද? ඔබ කියන හැටියට ඒක මේ වර්තමානය තුල ඇතිවෙච්ච ප්‍රවණතාවයක්ද? එහෙම නැත්නම් ඔබ ඒක අර්ථකථනය කරන්න නිර්වචනය කරන්නේ කොහොම කොයි කාලවල ඉඳලා එන එකක් විදිහටද? මේ විදේශ ආයෝජන ඔබ කියන විදිහට එන්නේ නැත්තේ හේතුව කොමි සල්ලස නම් ඒක වෙන්නේ කොහොමද? ඒක කාලෙක ඔක අපිට කියන්නේ යුද්ධ කියලා. ඒතකොට අපිට පේනවා රයිට් යුද්ධ නිසා එන්නේ නැහැ කියලා කාටවත් හිතන්න පුළුවන්. හරිද? දැන් මේ කටුනායක එයාපෝට් එක ළඟම එයාෆෝස් කැම්ප් එක තියෙනකොට එයාෆෝස් කැම්ප් එකට ගැහුවාම කටුනායකට කවුරුත් එන්නේ නැහැ කියන එක ඉතින් පේනවනේ. ඒක පිළිගන්න පුළුවන්. නමුත් යුද්ධය අවසන් වෙලා අවුරුදු 12ක් ගත වෙනකොටත් 13කට ආසන කාලයක් ගත වෙනකොටත් එන්නේ නැත්නම් ආයෝජකයෝ එතන ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න එකක්. ඊළඟට දැන් අපට ණයක් ගන්න බෑ. අපි ගත්ත ණය ගෙවලා තියෙනවා. හැබැයි දැන් ලෝකේ අපි රටවල් ණය දෙන්නේ නැහැ. අපි ඩවුන්ග්‍රේඩ් කරලා තියෙනවා. ණය දෙන්නේ නැතිකොට විතරනේ ආධාර දෙන්නෙත් නැහැ කවුරුවත්. හරිද? ඊළඟට මේකේ තියෙන බරපතල ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? අපට ඔය ණය ආධාර විදේශ ආයෝජන කියන ඔක්කොම ඒවා තීන්දුව වෙන්නේ ඒ රටවල් මතනේ. ඒ කියන්නේ අපිමත් තීන්දුව වෙන එකක් නෙවෙයි. එක පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ තීන්දුව කරන්න ඕන අපිට දෙනවද නැද්ද කියලා. නමුත් සාමාන්‍යයෙන් අපට තිබුණු ආදායම් මාර්ගය තමයි අපේ විදේශගතව වැඩ කරන ලක්ෂ 25ක් විතර වෙන ශ්‍රී ලාංකිකයන් විසින් එවන ලද ඩොලර්. ඩොලර් මිලියන 7000ක්. කියන්නේ ඒගොල්ලෝ රටේ මොන ගම් වතුරක් ආවත් මොන ප්‍රශ්නයක් තිබුණත් ආණ්ඩු කවුරු වුණත් ඩොලර් මිලියන 7000ක් එව්වනේ. ඉතින් පළවෙනි වතාවට ගිය අවුරුද්දේ 2020ට සාපේක්ෂව 21 දී ඩොලර් මිලියන 2055ක් එවන්නේ නැහනේ. අන්තිම මාස 7 විතරක්. පළවෙනි මාස 5ේදී එන්න වැඩි වෙලා තියෙන වෙන මුදල ඩොලර් මිලියන 450ක් වැඩි වෙලා තියෙන එවන මුදල. අන්තිම මාස 7ේදී ඩොලර් මිලියන 2055ක් එවලා නැහැ. 2055ක් ලේසි වැඩක් නෙවෙයි. ඒතර ඇයි ඒ හේතුව? හරිද? ඒ කියන්නේ එක පැත්තක මේ තිබුණු මූල්‍ය ප්‍රශ්නේ මූල්‍ය කළමනාකරණය මහ බැංකුව කරව මූල්‍ය කළමනාකරණ ප්‍රශ්නේ දෙවෙනි එක ඇත්තරමත් ඒ ශ්‍රී ලාංකිකයන්ට දැනෙනවා
අපි මහන්සි වෙලා ඩොලර් එවනවා මෙහෙට මොකද්ද කරන්නේ? ඒ අයට විශ්වාසයක් හැදුනොත් එහෙම රටේ දේශපාලන අධිකාරිය තමන් එවන අන්තිම ඩොලර් එක දක්වා දූෂණයෙන් නාස්තියෙන් තොරව මේවා වියදම් කළ රට හදන්න සැලසුම් සහගතව මේවා යොදවනවා කියලා මම හිතනවා ඕන ඊට වඩා වැඩිපුර වෙනවා. අපිට නිකන් ඩොලර් මිලියන 2000ක් අහිමි කරගන්නවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. හරි. ඒ නිසායි මම කියන්නේ මෙන්න එපඩයින් ඒ සැලසුම් සහගත ආර්ථිකය සහ දේශපාලන අධිකාරිය විසින් පෙන්වන පාරදර්ශභාවය විසින් තමයි මේ රට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මේ ඔස්සේ තමයි අපේ රට ලෝකෙට රීබ්‍රෑන්ඩ් කරලා පෙන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි ඉන්නේ එහෙම තැනක. දැන් ඔබ කියපු කාරණා දැන් අපි අපනයන ආදායම අච්චර උපයනවා මෙච්චර උපයනවා කිව්වහම මොකද්ද කියන කතාව ඔය කලින් ඒ වැය ආදායම තමයි දැන් උපයන්නේ ඉස්සරහට ඔක වැටෙනවා කියනවා. විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම පසුකාලීනව එන්න මේ විදිහට රටට එවන එක අඩු වෙන්නේ ආණ්ඩුව පිළිබඳ විශ්වාසය නැති එකකින් කියනවා. එතකොට පසුකාලීනව විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම අඩු වෙන්න ක්‍රමානුකූලව රැකියා අහිමි වීම මුහුණ පාපු ප්‍රශ්න නෙමෙයිද හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන්? ඕක තමයි සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ජනප්‍රිය තර්කය. හැබැයි අපිට ඕක කියලා හිත හදා ගන්න පුළුවන්. ඒක නිසා රැස්සා නැති වෙලානේ. මම මේ සංසන්දනය කරේ 2018 නෙවෙයිනේ ප්‍රගීත්. 2018 නෙවෙයි 2018 එතකොට කොවිඩ් නෑ මොකොත් නැති කාලේ නෙවෙයි මම සංසන්දනය කරේ. 2020 සහ 21 20ත් කොවිඩ් තිබුණා. එතකොට ඇත්තටම පළවෙනි වෙලාවේ තමයි දැන් එතකොට වැක්සින් එක ඇවිල්ලත් නෑ ලෝකෙට. හොඳට කොවිඩ් ආපු කාලේ නෙමෙයි. ඉන් පස්සේ තමයි ආර්ථිකයට වේවා රැකියාවලට වේවා එන්න පහර වැදෙන්න පටන් ගත්තා. ක්‍රමානුකූලව 2021 පළවෙනි මාස 5 2020ට සාපේක්ෂව ඩොලර් මිලියන 450ක් වැඩි කරගෙන තියෙනවා. හරිද? 450ක් වැඩි කරගෙන තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මැයි මාසයෙන් පස්සේ අතන මොකද ජූනි මාසයෙන් පස්සේ ජූනි සිට දෙසැම්බර් දක්වා වෙනකොට දැන් ජනවාරි තාම අපිට වාර්තාව හම්බුන්නේ නැහැ. ජනවාරි මේ දෙසැම්බර් දක්වා වෙනකොට මේක සීග්‍රයෙන් අඩු වෙලා තියෙනවා. ඒක එහෙමනම් අපට රට ඉස්සරහට ගෙන යාමේදී විදේශගත ප්‍රේෂණ හරහා එන ඩොලර් ගැන විශ්වාස තියන්න බෑ. මොකද එන්නේ රැකියාව නැති වෙනවා නෑනේ. දැන් ආණ්ඩුව කියනවානේ දැන් પાස්පෝර්ට් හදාගෙන යනකොට ආණ්ඩුව මොකද කියන තර්කය? ඕකේ අනිත් පැත්තනේ කියන්නේ. අපි කියනවා තරුණයන් රට ගැන කලකිරලා යනවා කියලා. ජොන්සන් ප්‍රාන්තතුළු ආණ්ඩුවේ කණ්ඩායම කියන්නේ මොකද? නෑ අපි මේ වැක්සින් එක ගහලා රට යන්න තරුණයන්ට අවස්ථාව හදලා දීලා තියෙනවා. ඒ නිසා තරුණයෝ පෝලිං වල ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැතුව රට යන්න බලාගෙන. හරිද? එහෙමනම් දැන් මාස 3-4 ගිහිල්ලා කියපු කට්ටිය ඩොලර් එවන්න එපයි. ඒකෙම තේරෙනවානේ මේ කියන්නේ බොරුවක් කියලා. ඒ වෙලාවට මොකක් හරි ජනතාවට නිකන් මේක අපේ වැඩක් නෙවෙයි. හරිද? මේක මේ වෙන ප්‍රශ්නයක් නිසා වෙච්ච වැඩක් කියලා කියන හදනවා. ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා මට කියන්නකෝ. රයිට් ආණ්ඩුව කියනවා නම් රැකියා හිමීම නිසා තමයි මේක උනේ කියලා ආණ්ඩුවට පුළුවන් අපේ තර්කයට ප්‍රත්‍යර්කය ඉදිරිපත් කරන්න මෙන්න මෙච්චර රැකියා හිමිලා තියෙනවා. ඒකයි මේක උනේ කියලා. මම කියන්නේ ඒක නෙවෙයි. අපි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරුව නැවත වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග අපි මුණ ගැසුමු. අපි නැවත සාකච්ඡාව ආරම්භ කරමු. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සමග සාකච්ඡා කරමින් ඉන්නකොට අවසාන වශයෙන් පිළිතුරේ ඇතුළත් වුණා මේ ආයෝජකයෝ එන්නේ නැහැ. ආයෝජනේ එන්නේ නැහැ. එන්නේ නැති බරපතල හේතුවක් ආණ්ඩුව පිළිබඳ විශ්වාසය, ඒ වගේම ඉහළ බලධාරීන් නිලධාරීන්ගේ කොමිස් වලට අල්ලස් වලට යටත් වීමට සිදු වීම මේ ආදී නිසා වෙන රටවල ආයෝජනය කරාට මේ රටවල ආයෝජනෙට එන්නේ නැහැ කියලා. ඒකට මම අපු කාරණාව තමයි ඒක මේ මෑත කාලීන ප්‍රවණතාවයද නැත්නම් කාලයක් ඉඳලා පවතින තත්ත්වයක්ද කියන එක. මම ඒකට බෙහෙම එකාසු කිරීමක් කරොත් ඒකටයි මම ඔබෙන් පිළිතුර බලාපොරොත්තු වෙන්නේ. අපේ රට පිළිබඳව විශේෂයෙන් විවිධ පාර්ශව විපක්ෂය නියෝජනය කරන මාධ්‍ය නියෝජනය කරපු ආදී විවිධ පාර්ශව විසින් ලෝකයට ගෙන යමින් තිබෙන ඇතැම් මත පිළිබඳවත් කතා බහට ලක් වෙනවා. මෙතනදී රට පිළිබඳව ධනාත්මක කාරණා වෙනුවට පරිබරිණාත්මක කාරණා රට හැමතිස්සෙම බංකොලොත් කියන ආකාරයේ අදහස් මේ රටේ මුකුත් වෙන්නේ නැහැ දේශපාලනික වශයෙන් මානව හිමිකම් කඩවීම ආදී වෙන රට මේ ආදී වශයෙන් ගත්තහම රට පිළිබඳව ගෙන යන ආකල්පයත් බලපානවා කියලා මම කියනවා නම් ඔබ මොකද කියන්නේ? සාමාන්‍යයෙන් විපක්ෂයක් එවැනි දෙයක් සමහර විට කරන්න පුළුවන්. නමුත් ආණ්ඩුවට තමයි තියෙන්නේ ඒ විපක්ෂයේ කියන දේවල් බොරු කියලා කුඩුපට්ටම් කරලා දාලා ඊට වඩා තමන්ගේ ප්‍රගතිය පිළිබඳව තහවුරු කරන්න. දැන් අපේ රටේ ජනතාවට අපේ රට පිළිබඳව දැනගන්න ලැබෙන දේවල් වලට වඩා මං හිතනවා ලෝකය විසින් අපේ රට ගැන කරන සාකච්ඡාව හරි ප්‍රබලයි සහ ඒක ගත්තොත් ලංකාව දැන් හඳුනගෙන තියෙන ලෝකයේ උඩින් බලලා. හරිද?
අපි නිකන් ඉතාම වේගයෙන් කඩා වැටෙන රාජ්‍යයක් හැටියට. ඒ කියන්නේ මේ ලෝකාර්ථික අර්බුදයේ හමුවේ පවා සමහර රටවල් එක්ක ස්ථාවර වෙමින් තිබෙද්දි සහ ටිකක් උඩට එමින් තිබෙද්දි අපිව තමයි උදාහරණයට ගන්නෙ මේ ණය උගුලක හිර කරගෙන ආර්ථික කළමනාකරණය කරන්න බැරුව කරන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව රටක් හැටියට. ඔබ බලන්න ඔබට මතක ඇති පහුගිය දවස්වල බංග්ලාදේශ පුවත්පතක් එහෙම එක වාර්තා කරලා තිබුණා. මම මීට කලින් ඒව දැකලා නැහැ. ඒගොල්ලෝ කියනවා ලංකාවේ ආණ්ඩුවට ලෝකීය ආර්ථිකය තේරෙන්නේ නැහැ, ලංකාවේ ආර්ථිකය තේරෙන්නේ නැහැ. අපිට ඒගොල්ලන්ට වඩා හොඳට බංග්ලාදේශයට අපේ රට කරන්න පුළුවන්. ඒක පොඩකින්. ඒක බංග්ලාදේශයට එහෙම වාර්තා නොකරනවා නම් පුදුමයිද? දැන් විපක්ෂ ආණ්ඩුව ගැන හිතනවා වගේම එහෙම කළොත් තමයි ඔවුන්ගේ මාකට් එක තව වැඩි වෙන්නේ. උන්ට ලෝකේ අපේ වෙළඳපළත් උන්ට ගන්න පුළුවන් කම ලැබෙනවා. එතකොට දැන් අර ඒක එහෙම තියන්න. ඊළඟට මියන්මාරේ පුවත්පතක් වාර්තා කරන එකක් දැන් ලංකාවේ පුවත්පත් එක අරගෙන තිබුණේ නැහැ ගොඩක්. ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා තිබුණෙත් නැහැ. ඔය මේ හාල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ගේනකොට සාමාන්‍යයෙන් එහෙ මාකට් එකේ දෙන්න පුළුවන් මෙට්‍රික් ටන් එකක් ඩොලර් 450 මේ 350ට. හැබැයි අපි කියනනේ 450ට කියලා. හරිද? අද තියෙනවා පත් රයිට්. ඒතකොට දැන් මෙවැනි සිදුවීම් ගොඩක්. ඔය දැන් කෙන්යාවේ පාර්ලිමේන්තුව අපි ගැන කියන විදිහ, වෙනසුලාවේ සමහර විට එක කාලයකදී එඩිටෝරියල් ලියන විදිහ මේ ආදී ගත්තොත් එහෙම අද ඇත්තටම ලෝකයේ දැන් සමහර ඉන්දියාවේ එහෙම ගත්තොත් දැන් ඉතින් ඉන්දියාව අපේ මාකට් එක අල්ල ගන්න හදන්නේ මොකටද එහෙනම්? හිතන්නකෝ ඉන්දියාව වගේ දැවැන්ත රාජ්‍යයකට අපේ මාකට් එක තරම් වැදගත්ද? ඒත් ඉන්දියාවත් මේකේ තමන්ගේ රූපවාහිනී සංවාද අරවා මේ වේදී මේ අපේ රටේ ආර්ථික කඩාවැටීම ගැන කියනවානේ. මේකේ ඒ කියන්නේ දැන් ආණ්ඩුවට පුළුවන් මේ ආරක්ෂාවතින් අපේ රට වැදගත් තෙල් ටැංකිය ගැන කතා කරනකොට ඒක එහෙම වෙන්නයි මේ ප්‍රශ්නේ බෑනේ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ලෝකෙට ඒ කියන්නේ සමස්තයක් හැටියට ගත්තට පස්සේ පේන බරපතල ප්‍රශ්නයක් අපේ රටේ ආර්ථික කළමනාකරණය කරන ගැන තියෙනවා. හරි. ඒ හැම තැනින්ම වාර්තා වෙන්නේ. දැන් නිකන් හිතන්න චීන තානාපති කාර්යාලය විසින් මම කියන්නේ මම මේ සමාගම් දෙක හොඳයිද නැද්ද කියන එක නෙමෙයි කරන්නේ. කෙනෙකුට ටෙන්ඩර් කියන්නේ කෙනෙක් විසින් මිල ගාණක් ඉදිරිපත් කරාම අපිට මේ ගාණට අධිවේගී මාර්ගය කරන්න පුළුවන් කියලා. ඊට වඩා රුපියල් බිලියන 164 නැත්නම් කෝටි 16440ක් විතර වැඩිපුර දෙන සමාගමට නම් මේක පවරන්නේ. ඒතකොට ඊට අදාළ අනිත් සමාගම ජනාධිපතිලා ලියලා කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලා. ඒතකොට මේක ලංකාවේ මාධ්‍ය විතරක් ඉන්නේ. ඒ ලෝක මාධ්‍යට යනවා. මම හිතනවා රටක් ඒ කියන්නේ ලෝකය අපි ගැන තීරුම් ගැනීමේදී විපක්ෂය කියන දේවල්ම නෙමෙයි. විපක්ෂයේදී දැන් 2015-19 කාලේදී පොදු ජන පෙරමුණ විපක්ෂීන කාලේ හොඳ දේවල් කිව්වත් ලෝකෙට. මං කියන්නේ කවදටත් අදාළව තමයි. හරි රයිට්. ඔව් මේ අදට කියලා හිතන්න එපා. එතකොට ඒ නිසා ලෝකය මේ තීරුම් ගන්න රටක් ගැන විපක්ෂ කියන දේවල් මතම නෙමෙයි. ඔවුන්ගේ ආයතන තියෙනවා. ඔවුන්ගේ තානාපති කාර්යාල තියෙනවා. ලෝක මාධ්‍ය තියෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මම දන්නවා ලෝක මාධ්‍ය විසින් යම්කිසි දෙයක් පිළිබඳව වාර්තා කිරීමේදී විපක්ෂ දේශපාලනයක් උපුටා දක්වනවා නම් ඒ පිළිබඳව ඒ රටේ විදේශ අමාත්‍යාංශයෙන් හරිය නැත්නම් වගකීම් යුතු අයගෙන් අහනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ පැත්තත් වාර්තා කරනවා සාමාන්‍ය නේද ලෝක මාධ්‍යක පැවැත්ම තියෙන්නේ ඒ බැලන්ස් කිරීම මතනේ හැබැයි මේ සමස්තයට ගත්තට පස්සේ කාටවත් තේරෙනවා මේකේ වෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ ප්‍රශ්න ගැන සාකච්ඡා කරනකොට දැන් ඇත්තටම අපිට මෙතනින් ගොඩ එන්න තියෙන පාර අපි බාධා ගන්නත් ඕන ඔය කරුණු තේරුම් අරගෙන. වෙන මොකුත් නෙමෙයි දැන් අපි මුහුණ දීලා තියෙන මේ බරපතල ඩොලර් ප්‍රශ්නේ. ඒකනේ තියෙන මූලික ප්‍රශ්නේ. දැන් රුපියල් ප්‍රශ්නයට ආණ්ඩුවගේ දැන් උත්තර තියෙනවා මොකද්ද? අච්චු ගන්න. අච්චු ගහ දෙනවනේ ඔය දැන් කරන්නේ. ඩොලර් ප්‍රශ්නෙට මුදල් ඇමරිකන් පුරවැසියෙක් රටක මුදල් නැමති වුණත් ඩොලර් අච්චු ගන්න බෑනේ. ඒ නිසා දැන් මේ ඩොලර් ප්‍රශ්නෙට අපි උත්තරයක් හොයාගන්න ඕන. ඒ උත්තරේ හොයා ගැනීම ගැට ගහලා තිනවා අපි මත ඒ කියන්නේ ඒක ගැට ගහලා තියෙනවා ලෝකයේත් එක්ක. හරිද? ලෝකයට ශ්‍රී ලංකාව පිළිබඳව ඇති වෙලා තිබෙන චිත්‍රය ප්‍රතිරූපය අනිවාර්යෙන් ඉතාම ඉක්මනට වෙනස් කරන්නට ඕනි. නැත්තම් කොටින් කිව්වොත් එහෙම ශ්‍රී ලංකාව රීබ්‍රෑන්ඩ් කරන්න ඕන. එහෙම කළොත් පමණයි අපට ඔය කියන ණය ආධාර විදේශ ආයෝජන ඊළඟට ගත්තොත් එහෙම අපේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සමහර සංචාරක ව්‍යාපාරය මේ සියලු දේවල් අපට එන්නේ අපිව රීබ්‍රෑන්ඩ් කිරීමෙන් පමණයි දැන් වෙන මොකද උත්තරයක් ඔබ දෙපාරක් රීබ්‍රෑන්ඩ් කරන එක ගැන කිව්වා මම ඒ නිසයි මෙහෙම අහන්නේ
ලෝකේ දැන් ඔබ කියනවානේ අර රටේ පත්තරේ මෙහෙම තියෙන මේ රටේ පත්තරේ ඒ වගේම තමයි ලෝකේ බොහෝ රටවල අපි නම් දකින්නේ නැහැ රට අභ්‍යන්තරයේ තියෙන සියලු ප්‍රශ්න මේ රට කරන්න බෑ මේ රට වැටිලා මේ රට බංකලොත් කියන අර නැති වාදගබම හැමතිස්සෙම රටක් තුලින් එළියට එනවා විපක්ෂ තුලින් පවා. එහෙම මේ ඔබේ විපක්ෂයට ගන්නේ මම මේ කියන්නේ ඔබ නියෝජනය කරන අදට විතරක් නෙමෙයි. අපි ඔන්න උතන ඉඳලම වෙනස් විය යුතු නැද්ද ඔය රීබ්‍රෑන්ඩ් කරන එක අදාළ ආණ්ඩුවේ පමණක් කාර්යද කියලා මම මේ අහන්නේ. නෑ මෙහෙමයි. ඇත්තටම රීබ්‍රෑන්ඩ් කරනවා කියලා කියන්නේ ලෝකයේ රටක් තේරුම් ගන්නේ ඒ රටේ ආණ්ඩුව හැසිරෙන විදිහෙන්. දැන් ඔබේ මාධ්‍ය ආයතනය රයිට් අපි මේ රට අපි හොඳට වැඩ කරනවා දැන් මෙතනින් පස්සේදී අපි කිසිම දෙයක් මේ නෙගටිව් දේවල් කියන්නේ නැහැ ආණ්ඩුව හොරකමක් කරත් නැහැ අපි ඒක සද්ද නැතුව ඉන්නවා ඒක ලෝකෙට ප්‍රශ්නයක් වෙන්න නිසා කියලා ගියත් ඒකේ ලොකු ප්‍රතිඵලයක් නැහැ ලෝකය බලන්නේ ආණ්ඩුව ගැන. ඒ නිසා අපේ ගමක කවුරු හරි නෑ දැන් අපි ෂෝක් එකට අපි හොඳ වැඩ කරමින් ඉන්නවා ඊට පස්සේ අපි කොහොම සුබසාධක වැඩ කරන්නේ මේ කාටවත් වචනකින්වත් මොකුත් ප්‍රශ්නයක් කරන්නේ නැහැ කියලා හිටියට වැඩක් නැහැ ලෝකයක් රටක් තේරුම් ගන්නේ ආණ්ඩුව කරන දේවල් අනුව හරිද මම කියන ඔබට උදාහරණයක් කියන්නම් කෙටි හරි කියන්න පහුගිය අගෝස්තු මාසයේ ලංකාවේ සීනි සහ හාල් සම්බන්ධ ප්‍රශ්නයක් ආපු වෙලාවේ අපි පුනා කිව්වා මේකට හදිසි නීතිය පාවිච්චි කරන්න එපා රටේ පාරිභෝගික සේවා අධිකාරී 50ක් තියෙනවා ඒ වගේම මේ රටේ තවත් නීති තියෙනවා හදිසි නීතිය නැතුව ඔය වැඩේට අත තියන්න පුළුවන්. ආණ්ඩුව මොකද කරේ? එකපාරට හදිසි නීතියෙන් තමයි වැඩේ කරන්න පටන් ගත්තේ. ඒ විතරක් නෙවෙයිනේ. ඒක කරලා හමුදාව යදෙව්වා. STF එක යදෙව්වා. ඒක නිකන් මහා මෙහෙයුමක් වගේ තමයි ඔය අනුරාධපුරයේ පොළොන්නරුවේ හාල් මෝල් වලටයි නැත්නම් කොළඹ සීනි තියෙන තැන් වලටයි සමහර ගෙවල් වලටයි ගිහිල්ලා මේ කඩාගෙන පැන්නේ. ඒක වාර්තා කරන්නේ මාධ්‍ය. හරිද? ඔබ දන්නවද ඒ සිදුවීම් පිළිබඳව ලෝකෙ ගත්තේ කොහොමද කියලා? ලෝකෙ බොහෝ පුවත්පත් වාර්තා කරේ, මීඩියා වාර්තා කරේ ලංකාවේ ඉකොනොමික් ඉමර්ජන්සි එකක්. ආර්ථික හදිසි තත්ත්වයක්. හරිද? එතකොට මම කියන්නේ ඔය ආණ්ඩුවේ ඉන්න 3-2 කට්ටියට අපි මේවා ඔබ වගේ ආයතන කරපු සංවාදවල කිව්වා මතක තියාගන්න. කොවිඩ් යම් කිසි මට්ටමකට යට ගිහිල්ලා සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න යනකොට ඔන්න ඔය බලපානවා. ජාත්‍යන්තරේ හරියට වාර්තා නොවීම ආණ්ඩුවේ වරදක් දෙතන. ආණ්ඩුව වරදක් නෙවෙයි ආණ්ඩුව කරලා පෙන්නුවානේ. ආණ්ඩුව කරලා පෙන්නුවා විතරක් නෙවෙයි. ඒ කරලා පෙන්වන්න සිද්ධ වුණේ මෝල් හිමියෝ හාල් ටික හංගනවා කියලා කියනවා සහල් නිෂ්පාදනය නැතුව නෙමෙයි මේ රටේ. එතකොට ආණ්ඩුව මොකද වෙන්න කරන්නේ? අවසානයේ මොකක්ද උනේ? අවසානයේ මේ මිනිස්සුන්ට අඩුවට හාල් හම්බුණාද? අන්තිම ඩඩි සිරිසේනේ ගානට හාල් විකුණුවේ. හරිද? සීනි අඩුවට හම්බුණාද? මම කියන්නේ ඇයි න පාරිභෝගික සේවා අධිකාරියක්? ඇයි පාරිභෝගික සේවා අධිකාරී 50ක්? ඒවා තියෙන්නේ මෙහෙමයි හැම දෙයකම හමුදාවයි STF එකයි අර යුද්ධයකට යන්න වගේ මෙහෙයුමකට යන්න වගේ යවල හරියන්නේ නැහැ. රටේ වෙන නිලධාරී යාන්ත්‍රණයක් තියෙනවා. දැන් යවුවා කියලා මොකද උනාද? උනේ නැහැ. ඒකේ වෙච්ච වැඩේ මොකද්ද? ඒක තමයි මම කියන්නේ දෙයක් කරනකොට ලංකාවේ මිනිස්සුන්ගේ ඒ මොහොතේ මේ මනදොල පිනවීම පමණක් නෙවෙයි හිතන්න ඕන. ආණ්ඩුව හිතනවා මේ ෂෝ එක දැම්මොත් අපිට පුළුවන් මේක දවස් අල්ලගෙන යන්න. එහෙම නෙවෙයි. හිතන්න ඕන මේකෙන් පස්සේ වෙන ප්‍රතිඵලය මොකද්ද කියලා. ඕක හිතන්න බැරි නිසා අපි පෙන්නවා මේක අනිවාර්යෙන් සංචාරක ව්‍යාපාරය බලපානවා. ලෝකේ වාර්තා කරේ එහෙමයි. දැන් නිකන් හිතන්නකෝ පහුගිය දවස්වල කැනඩාවේ රජය ලංකාවට ඇවිල්ලා ඉන්න කැනේඩියානු ජාතිකයන්ට එව පණිවිඩය මොකද්ද? ඔවුන් කියනවා ලංකාවේ දැඩි ආහාරෙන්ගයක් තියෙනවා. ඉන්න තැනක පුළුවන් නම් පුළුවන් විදියට වතුර බෝතල් ටික ආහාර ටික රැස් කරගෙන තියාගන්න. ඊටපන් දැන් ටික තියාගන්න. ඒතකොට කැනඩාව වගේ ආණ්ඩුවක් තමන්ගේ පුරවැසියාට මේ පණිවිඩය එද්දි ලෝකෙට දැනෙන්න ඔබ හිතනවාද අනිත් රටවල් නිකන් ඉන්නවා කියලා? අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ලංකාවේ දැඩි ආහාර හිඟයක්ද පවතින්නේ? එහෙම නැත්නම් తాවකාලිකව තියෙන ප්‍රශ්නයක්ද පවතින්නේ කියන එක පිළිබඳව විවිධ තර්ක විතර්ක තියෙනවා කියන එකත් අපි අවසාන වශයෙන් සඳහන් කරමින් අපිට මෙතන ගියා කතා කරගෙන යන්න ප්‍රමාණවත් කාලයක් නෑ. අපි ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එතුමාට මේ කාරණා පිළිබඳව විග්‍රහයක් දෙන්න පැමිණියාට. අයබෝන්. යලිත් හෙට උදේ හම්බෙමු. එතෙක් ඔබට සුවදායි සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.